හරි. කාල වේලාව යන නිසා අපි ටිකක් පටන් ගමු. පළවෙනි කාරණාව අපි කතා කරන්නේ අපේ ජීවිතයට වැදගත්ම දේ පිළිබඳව. අපි කතා කරන්නේ අපේ ජීවිතයට වැදගත්ම දේ පිළිබඳව. මොකද්ද අපේ ජීවිතයට වැදගත්? අපි අඩුවෙන්ම හිතන අපේ හිත. අපි ගැන තරමයි අඩුවෙන්ම හිතන්නේ. අපි හිතුවට අපි ගැන හිතලා වැඩ කරනවා කියලා ඇත්තටම ජීවිත කාලය පුරාවටම අපි වැඩ කරන්නේ අපිට ඕනේ හැටියට නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අපිට ඕනේ හැටියට නෙමෙයි. කාට ඕනේ හැටියටද? සමාජයට ඕනේ හැටියට. ඒ නිසාම තමයි ජීවිතේ අපි හැමෝම ජීවත් වෙන හේතුව අපිට අමතක වෙන්නේ. අපි ජීවත් වෙන හේතුව මොකද? අපි මොකකටද ජීවිතේ ජීවත් වෙන්නේ? අපි මොකටද ජීවත් වෙන්නේ? ඕනේ කෙනෙක් අපි විතරක් නෙමෙයි නිකන් හිතන්නකෝ මේ කැරපොත් එක්කුණා. කැරපොත් උනා ජීවත් වෙන්නේ මොකටද? සතුටට. එයාගේ අවශ්‍යතා ටික සන්තුෂ්ත කරගන්න. දැන් ඔය රෑට කුස්සියට එන්නේ ඇයි? බ්‍රෂ් එක හොයාගෙන ඉන්නේ ඇයි? එයාට බ්‍රෂ් එකේ ටූත් පේස්ට් ටික කාලා එයාගේ මොකක්ද පිරෙන්නේ? එයාගේ බඩ පිරෙනවා. බඩ පිරුණාම මොකද්ද පිරෙන්නේ? හිත පිරෙනවා. මේ කැරපොත්ත ගැන කතා කරන්නේ අපි ගැන නෙමෙයි. පොඩි ළමයි අතදරුවෝ අඬන්නේ ඇයි? කිරිල්ලල අඬන්නේ ඇයි? ලොකු වෙන්නද? මට ඉක්මනට ලොකු වෙන්න ඕනේ මට නෑ. ඇයි එයාගේ ඒ වෙලාවේ සතුට නිර්ණායකේ මොකක්ද? බඩ පිරෙන එක. අර දන්නවද කතාවකට කියනවා බඩ පිරිච්ච ළමයි හොයාගන්න පුළුවන් කියලා නිින්දෙන් ළමයා බොහොම අත මෙහිම රිලැක්ස් වෙලා නිදා ගන්නවා නම් එයා බඩ පිරිලා. එයාට හීනෙන් මේ අමාරුයි නම් එයාට බඩගිනි නම් මොකද? එයා අකුලගෙන විතරයි. ඔයගොල්ලෝ දන්නවද සමහර වෙලාවට අපිට මේ ක්ලයන්ට්ස්ලා එනවා හීනෙන් දත් මිටි කනවා. හීනෙන් දත් මිටි කනවා. හීනෙන් කෑ ගහනවා. හීනෙන් සමහර අයට මුත්‍රා යනවා. මේ හැම එකක්ම පිටිපස්සෙම තියෙන්නේ මොකක්ද? අපේ ඉෂ්ට නොවුණු අවශ්‍යතා. අපේ ජීවිතේ අපිට පිරිච්ච නැති දෙයක් තියෙනවා. අපිට අඩුපාඩුවක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලම පොඩ්ඩිම කාලේ ඉඳලම අපි ජීවිතේ මේ අඩුපාඩු පුරව ගන්න තමයි ජීවත් වෙන්නේ. දැන් පොඩි උදාහරණයක් ඇරෙයි දැන් පොඩි කාලේ අපි අම්මගේ ආරක්ෂාව ඒක පුරව ගන්න ජීවත් වෙනවා පොඩි කාලේ. හරිද? ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අපේ අවශ්‍යතාව ඊට වඩා ටිකක් ඉක්මන් වෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ අනිත් අය වගේ හිට ගන්න. බලන්න පොඩි ළමයි හිට ගත්තාම හරි කොච්චර සතුටුද ඒගොල්ලන්ට. ඉන්න සතුටුයි නේ. හැබැයි එතනින් එයාගේ සතුට ඉවර වෙන්නේ නැහැ. ඊටසේ යා ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඇවිදින්න. රයිට්. ඊට පස්සේ දුවන්න, පනින්න, අනිත් ළමයි වගේ වෙන්න, යාළුවෝ තියාගන්න. එහෙම නැත්නම් දැන් අද කාලේ ළමයිගේ ආසාව ටිකක් වෙනස්. ෆෝන් එකක් පාවිච්චි කරන්න, බයිසිකලයක් පදින්න. එතකොට අපි හැමදාම අපේ ජීවිත කාලේ අපි මොකකටද ජීවත් වෙන්නේ? අපි දැන්ට විඳින සතුටක් වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන සතුටක් වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? දැන් හිතන්න බලන්න අපි හැමදාම අපි හැම කෙනෙක්ටම ජීවිතේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනේ. අපි මේ බලාපොරොත්තුවක් හොයාගෙන අපි හිතනවා මනසින් ඒ බලාපොරොත්තුව අපිට ළඟා කරගත්තොත් අපිට සතුටුයි කියලා. යුවලක් කසාද බඳිනකොට මයික් එක කරනවා. යුවලක් කසාද බඳිනකොට ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලෝ හිතනවා රයිට්. අපි දෙගොල්ලෝ එකතු වුණාම අපි සතුටු වෙයි. අපිට හොඳට සතුටු වෙයි ඉන්නේ කියලා. එකතු වුණාම වැන්ද දවසේ ඉඳලා මොනවද කට්ටිය අහන්නේ? මේ බබෙක් හදාගන්න නැද්ද? බබාලා නැද්ද ඔයගොල්ලන්ට? මේ බබෙක් හදාගන්න. ඊට පස්සේ මොකද මේ දෙන්න කල්පනා කරන්නේ? දැන් එහෙනම් මොකද්ද තේරෙන්න කලින් අපි කරන්න ඕනේ? බබෙක් හදාගන්න ඕනේ. ඊට පස්සේ බබා හදාගත්තා. ඊට පස්සේ බබා හදුනහම මිනිස්සු මොකද? මියාගේ බෙල්ල ඇදයිද? මියා අම්මා වගේවත් තාත්තා වගේවත් නෙමෙයිනේ. නෑ. කියලා අපිට කියන්න හිතෙනවානේ. ඊට පස්සේ මේ තාම ඇවිද්දි නැද්ද බබා? ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් බබාව අපි
ඇවිත් ඕනද කෙට්ටුයි කියලානේ සමහර අය අනේ ගොඩක් අය කියනවා බබා කෙට්ටුයි කියලා ડોක්ටර් බොන්න විටමින් ටිකක් දෙන්න. ඇයි මං සමහරලාට අහනවා උඹලා ළමයා හදන්නේ මසටද කියලා. කාට හරි විකුණන්න. දැන් එයාට ප්‍රශ්නේ ළමයි. සමහර අම්මලා ඉන්නවා ළමයි අරගෙන බලන්න ડોක්ටර් මෙයාගේ මහත හැමෝම කියන ඉස්කෝලේ මිඩ්වයිෆුත් බහිනවා මේ මහ බර වැඩි කියලා. අපි මොකටද ජීවත් වෙන්නේ? අපි හැම තිස්සෙම අර අපි සතුටයි කියලා හොයාගෙන අපි ඇත්තටම විඳින්නේ ජීවිතේ මොකක්ද? දුකක් විඳින්නේ. අර ඒක අපිට තේරෙන්නේ ඇයි? අපි හැම තිස්සෙම මොකකට හරි දිවිල්ල ඉන්න නිසා. ඊට පස්සේ ඔන්න ළමයා හදාගත්තා. ඊට පස්සේ අවුරුදු මේ 5 විතර වගේ වෙනකොට මොකක්ද අහන ප්‍රශ්නේ? ඉස්කෝලේ. කොයි පිගාමි ඉස්කෝලේට ආපු අර කුඩුකාරයෝ ඉන්න ඉස්කෝලේටද ළමයා දාන්නේ? ඊට මොකද හොඳම ඉස්කෝලේට දාන්නේ මොකද කරන්නේ දැන් අපේ වගේ ඉස්කෝලවල ආදි ශිෂ්‍යයෝ කරන්නේ ඒ කිට් වෙනවම එදා උන්ට ඉස්කෝලේ මතක් වෙලා ඉස්කෝලේට යනවා උගන්වනවා ආධාර දෙනවා ඇයි ඊට පස්සේ ළමයා දානවා ඉස්කෝලේට ඊට පස්සේ අපි කියනද පේනව නේද ඊට පස්සේ අපි කියන එක වසරට යනවනම් ගහන ෆොටෝ එක වසරේ ගහන්න දම්වලා මගේ රංකද ඉස්කෝලේට යනවා ගහනවනේ ඒක මොකද අපි හිතනවා දැන් මේක අපේ සතුට කියලා ඊට පස්සේ ළමයි අරගෙන මොකද ඊට පස්සේ ප්‍රශ්න දැන් ඊට පස්සේ ශිෂ්‍යත්වයේ අධ්‍යාපනයේ අපි අරයා ඉගෙන ගන්නවා මෙයාට අකුරු බෑ මෙයාට අරක බෑ මෙයාට මේක බෑ ශිෂ්‍යත්වයේ ඊට පස්සේ 6 වසර 7 වසර 8 වසර O level මොකද්ද ජීවිතේ මෙහෙම අපිට දිගටම යන්න පුළුවන් කෙලවර මොකක්ද? දැන් පොඩි උදාහරණයක් අපේ තාත්තට වයස 72යි අම්මට වයස 68යි. 68 69යි. දැන් 70යි. මේ බලන්න පුතා උන්ට අම්මගේ වයස මතක නැහැ. හැමදාම දැන් අපි ගිය සතියෙම බලන්න ගියේ නැහැ සති දෙකෙන්ම. අද ඉතින් අම්මලාව අපේ ගෙදර. තේරුණේද හැමදාම අපි කොච්චර මහන්සි වුණත් මහන්සි වෙලා අපි ළඟා කරගත්ත දේ ප්‍රතිඵලය මොකක්ද අන්තිමට? උන්නෝක කල්පනා කරන්න අපිට සාමාන්‍ය ජීවිතේ වෙලාවක් ඉන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් කිව්වද දන්නේ නැහැ. කිරිබත් කොට ඉන්නකොට තමයි මට පළවෙනි පර්මිට් එක හම්බුණා. හරිද? දැන් ඉතින් පළවෙනි පර්මිට් එකට ගන්න තියෙන හොඳ මේක ගන්න උවමනාව තිබුණා. මොකද කරේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා ලක්ෂ කීයක්ද මන්ද පර්මිට් එකට අඩු වෙනවනේ. දාලා ඒත් ටැක්ස් එකක් වැදුනා ප්‍රීමියෝ එකට. ගත්ත ප්‍රීමියෝ එක. හරිද දැන් ප්‍රීමියෝ රතු පාට කිරි කෑල්ල වගේ දිලිසෙනවා ලස්සන මේක දාගත්තාම දැන් වෙනද මට ඊට කලින් තිබුණේ පොඩි ඇල්ටෝ එකක්. ඇල්ටෝ එකේ ඕනේ තැනකින් යන්න පුළුවන් පාක් කරන්න පුළුවන් කාක් වෙටි වැටෙනවා කොල්ල හුර දැන් මේක ගත්තට පස්සේ හිමින් ඇතුළට දාගන්නේ දාලා කොයි හරි සද්දයක් ඇහුනොත් බහැලා බලනවා දැන් මට ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක අරකට රුපියල් 20000යි මේකට 120000යි සර්විස් එකට අරකට 20000යි මේකට 40000යි තේරුණේද මගේ ජීවිතේ මොකද මම සතුටයි කියලා හිතාගත්ත වාහනේ ඊට පස්සේ මට මොකද්ද උනේ මට දුකක් වුණා. ඊට පස්සේ ඕක වැදුණා, හැප්පුණා. ඊට පස්සේ දැන් වැහිච්ච දවසට මේක හොදන්න නැතුව ඇතුළට දාන්න බෑ. ඊට පස්සේ මොකද්ද උනේ? මට ඒක දුකක් වුණා. අන්තිමයි ඒක විකුණලා දැම්මා. මට හරි කරදරයක් වුණා ඒක. ඒක හොඳට මතක දැන් ජීවිත කාලය පුරාවටම අපි කරන්නේ අර මිරිඟුව පස්සේ දුවන මුවන් වගේ අපි මොකක්දෝ සතුටක් හොයාගෙන යනවා. නමුත් ආසාවල් මත මේ ඉන්ද්‍රියන්ගෙන් පිනවගත්ත මානසික අවශ්‍යතාවයන් මත කවදාවත් අපිට සතුටක් එන්නේ නැහැ. මේ හිත අපේ. right අපි මොනවා කරත් උත්සාහ කරන්නේ මෙයාව සතුටු කරන්න. කවුද සතුටු කරන්නේ? මෙයාව සතුටු කරන්න අපි උත්සාහ කරනවා. අපේ ජීවිතේ හැම එකකින් මිනිස්සු ඇබ්බැහි වීම වලට ඇබ්බැහි වෙන්නෙත් මෙයාව සතුටු කරා. ඇබ්බැහි වීම. මිනිස්සු රැකියා කරන්නේ මෙයාව සතුටු කරා. කසාද බඳින්නේ මෙයාව සතුටු කරා. තේරෙනේද මිනිස්සු ජීවිත කාලේ පුරාවට ඔක්කොම කරන්නේ කවුරු සතුටු කෑම කන්නේ කවුද සතුටු කරන්නේ හිතන්න නිකන් වෙඩින් එකකට ගියා හොඳට ඇඳ පැළඳගෙන වෙඩින් එකකට ගියා
හරිද? වෙඩින් එකේ ලොකු බුෆේ එකක් තියෙනවා. හොඳ බුෆේ එකක් තියෙනවා. හරි ආසයි. නමුත් තරහකාරයේ කන ගමන් ළඟින් වාඩි වුණා. පෙන්නන්න බැරි එකෙක් වාඩි වෙන්න කිසිම මේසයක් නැතුව කණ්ඩ පිඟාන අතට ගත්තාම ඇවිල්ලා මෙතනින් ඉස්සරහින් වාඩි වුණා. කෑම එකේ රස දැනෙනවද අපිට? ඇයි කවුරු සතුටු නැති හින්දාද? මෙයා සතුටු නැති. මෙයාව ඉන්ද්‍රියන්ගෙන් සතුටු කරලා ඉවර කරන්න පුළුවන්ද? පුළුවන්. රස කෑම කාලේ ඉවර කරන්න පුළුවන්ද? ඇඳුම් අන්දලා මෙයාට යාන වාහන සල්ලි දීලා බලන්නකො try එකක් දෙන්නකො ජීවිත කාලේ. අපි හැමෝම අවුරුදු 70 දී 80 දී. ඔය පන්සල් වලට එහෙම අපි වැඩසටහන් වලට ගියපුවාම අපේ ආච්චිලා සීයලා හරියට කියනවා අම්මලා තාත්තලා අනේ පුතේ දැන් මේ කය හරි දිරලා මේක අනිත්‍යයි මට මේක තේරෙනවා. මං කිව්වා බැරි වෙලා හරි පුළුවන් වුණා නම් එතකොට ඔක කියයිද? එතන තියෙන්නේ අවබෝධය නෙමෙයි. එතන තියෙන්නේ මොකද්ද? බැරිකම එතන තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ හිත මෙයා පුදුමාකාර විදිහට සතුට හොයාගෙන යන්නේ. මෙයාට ඕනේ එච්චරයි සතුට. නමුත් එක දෙයක් දහම තුල පැහැදිලි වෙනවා. අපි හිතනවා අපිට දුවල සතුට වෙන්න පුළුවන් කියලා. දුවල. අපි දුවනවා. අපි ඉපදිච්ච දවසේ ඉඳලා මොකක් හරි සතුටක් හොයාගෙන අපි දුවනවා. නමුත් දහමේ තියෙනවා මේ සතුට අපි ලබන්නේ නතර වෙලා කියලා. මොනවා වෙලාද? නතර වෙලා කියලා. නැවතීම තුල තමයි සතුට තියෙන්නේ. මේකට භාවනා කරන්න ඕනේ මේක තේරුම් ගන්න. හැමෝම නිදා ගන්නවනේ. නිින්දේ කොටස් දෙකක් තියෙනවා. හරිද? මේක හොඳම උදාහරණ. නිින්දේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ගැඹුරු නිින්ද. හරිද? ගැඹුරුයි. ඒ නිින්ද ගැඹුරුයි. අනිත් එක තමයි අඩ නිින්ද. මේකට විද්‍යාවෙන් වචන දෙකක් තියෙනවා. මේ rapid eye movement sleep and non rapid eye movement sleep කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද ළමයි එහෙම නිදා ගන්නකොට අද බලන්න සමහර අය සමහර වෙලාවට සමාන හැමෝම එක වෙලාවක් තියෙනවා මෙහෙම S2 දුවනවා. හොඳට බලන්න රැට. කිට් වෙලා බලන්න S2 දුවනවා. නිදාගෙන විනාඩි 40ක් විතර වගේ පැන්නට පස්සේ. ඒ තමයි සිහින දකින්න වෙලාව. අපේ හිත ක්‍රියාත්මකයි. සිහින දකින්න වෙලාව. සිහින. එක වෙලාවක් තියෙන බොහොම ගැඹුරුයි. ඒ වෙලාවේ S2වත් හෙලවෙන්නේ නැහැ. එයා දඟලන්නේවත් නැහැ. ගැඹුරු නිින්ද තියෙනවා. මේ ගැඹුරු නිින්ද කියලා කියන්නේ අපේ හිත පවතින ස්වභාවිකවම නිශ්චලම අවස්ථාව. ස්වභාවිකවම කියලා කියන්නේ අපිට මේ මොලේ අනිත් කැලි වලට සිදු වෙන්න ඕනේ ශාරීරික ක්‍රියාවලට ඉඩ දීලා සිතේ ස්වභාවිකවම පවතින අඩුම අවස්ථාව තමයි ගැඹුරු නිින්ද කියලා කියන්නේ. අපි හොඳ නිින්දක් නිදාගත්තා කියලා කියන්නේ මෙන්න මේ ගැඹුරු නිින්ද වැඩි වේලාවක් අපි නිදාගත්තා නම්. පොඩි උදාහරණයක් හැටියට අපි හිතමුකෝ අපි පැය 6ක් නිදාගත්තා කියලා. ඒ පැය 6න් පැය 3කට වඩා අපි ගැඹුරු නිින්දේ හිටියොත් අපිට උදේ නැගිටිනකොට හරි ප්‍රබෝධමත් ගතියක් තේරෙනවා. එතකොට අපි කියනවා මේ හොඳට සැපට නිින්ද ගියා කියලා. සැපට නිින්ද ගියා කියලා කියන්නේ මොකක් නිින්ද ගියාද? මෙන්න මේ ගැඹුරු නිින්දේ අපි වැඩි වේලාවක් හිටියා. ඩීප් ස්ලීප්. මේ ඩීප් ස්ලීප් එකේදී හිතේ ක්‍රියාකාරීත්වය අවමයි. ඒක ඇවිල්ලා EEG රේස් EEG කිරණ වලින් EEG කියලා කියන්නේ මොලේ තියෙන බ්‍රේන් එකේ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක මනින ක්‍රමය. ඉලෙක්ට්‍රෝඑන්සෙෆැලෝග්‍රෑම්. ඒකේ පෙන්නනවා ගැඹුරු නිින්දේදී මනසේ ස්නායුක ක්‍රියාකාරීත්වය අවමයි. ඇයි? අපිට ඒ අවම අවස්ථාවේදී ගැඹුරු නිින්දේදී හිටපුවාම තමයි හොඳ නිින්දක්, සැපදායක නිින්දක්, සුවදායක නිින්දක් කියලා කියන්නේ. අඩ නිින්දවල් තියෙනවා. විශේෂයෙන්ම කලබලේ නිදාගත්තාම, තෙහෙට්ටු වෙලා නිදාගත්තාම, මහන්සි වෙලා නිදාගත්තාම, සමන් නැකිට්ටාම හීන ගොඩක් මතකයි. ආපෝ හීන දැක්ක විතරයි මම කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අපි හිටියේ අඩ නිින්දේදී. එතකොට අපි S2 වහගෙන හිටියත් අපේ මනස, අපේ කියන්නේ මොළය ක්‍රියාත්මකයි. එතකොට හිත ක්‍රියාත්මක. හිත දුවනවා. දවල් දවසේ දුවගෙන ගිහලා හිත දුවන. පොඩි උදාහරණයක් ඇටියට
දවස් තිස්සේ දවසේ පැය 7-8 තෙල් පෝලිමක ඉඳලා රැට නිදාගත්තාමත් හීනෙන් තෙල් පෝලිමයි පේන්නේ අපිට. වෙලාවට ඒව මතක නැහැ. ඒ වුණොත් පේනවා. අපිට මතක අපි නැගිටින්න පොඩ්ඩකට කලින් දැක්ක හීන ටික විතරයි අපිට මතක. නැත්තම් අපි මුළු හීනේ පුරා විනාඩි 40 කෑලි වල විනාඩි 20 හීන දකිනවා. ගැඹුරුනින් දකින. නමුත් මේක කරනකොට හිත තැම්පත් වෙනකොට අපිට සනීපයි. ඉතින් අපිට පුළුවන් ඒ සිහින අවස්ථාවේදී වගේ ඇතිවෙන ගැඹුරු හිත තැන්පත් වෙච්ච අවස්ථාව හිත නතර කරලා ගන්න. එතකොට අපිට හොඳට මතක තියාගන්න හැකියාවන් දෙකක් එනවා. එකක් තමයි අපිට ඇති වෙනවා මානසික විවේකය කියන එක. අපිට විවේකේ එනවා. ඇයි හිත හැම තිස්සෙම අපේ වැඩ. එහා අපි නිදාගත්තා කියලා හිතුවත් ඒකෙත් වැඩ. මේ සිහින දකින්න අවස්ථාව. ඉතින් මෙයා අපිට ඕන කෙනෙක් තියෙනවනේ විවේකයක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි වැඩ කරන ගම මං චුට්ටක් රෙස්ට් එකක් ගන්නම් කියලා කියන්නේ මොකද? අපි කරන වැඩේ නවත්තන එකටනේ. අපි රෙස්ට් එකක් ගන්නම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන වැඩේ නවත්තන එකට. ඒ වගේ අපි දවස පුරාවටම පැය 24න් පැය 23මාරක්ම කරන වැඩේ අපි චුට්ටකට නවත්තපුවා අපි විවේකයක් එනවා අපේ හිතට. දෙක අපිට ඒකෙන් ලැබෙනවා කාලයක්, ටයිම් එකක්. කාලයක් ලැබෙනවා. මොකකටද? අපිට අමතර කාලයක් එන මොකකටද? මෙයා ගැන ආයි හිතන්න. අපිට හිත ගැන හිතන්න කාලයක් එනවා. හිත ගැන හිතන්න කාලයක් එනවා. අපි ඒකට කියන්නේ මනෝවිද්‍යාවෙන් මෙටාකොග්නිෂන් කියලා. මෙටාකොග්නිෂන් මම මේක ගිය පාර මේ වචනේ කිව්වා. මෙතන සිට ඇතිනවා. මෙටාකොග්නිෂන් කියලා. ඒ කියන්නේ අපිට හිත ගැන හිතන්න කාලයක් එනවා. මේකට පාලියෙන් කියන්නේ විදර්ශනාව කියලා. විපස්සනාව කියලා. සිංහලෙන් කියන්නේ විදර්ශනාව කියලා. අපිට බ්‍රේක් එකක් එනවා, විවේකයක් එනවා, අපිට කාලයක් එනවා හිතන්න, හිත ගැන සහ අපිට අලුත් ජීවිතය ගැන දැක්මක් ඇති වෙනවා, දැක්මක්. ඒ කියන්නේ මෙච්චර කල් මේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැක්මක් ඇති වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මම මේ කතා කරන්නේ මේ කතා කරන වචන ඔක්කොම කතා කරන්නේ මෙන්න මේ දැක්මක් තියෙන නිසාවෙන්. හැබැයි මේවා ඇහුවට ඕගලන්ට මේක සාමාන්‍යයෙන් ඇත්තයි කියලා හිතුණට අවබෝධයෙන් ඇත්ත වෙන්නේ ඕගලන්ට දැක්මක් ඇති වුණ දවසට. අපි ඒකට කියනවා විෂන් එකක් කියලා. විෂන් එකක්. ජීවිතය ගැන අලුත් දැක්මක්, විෂන් එකක්. මේකට පාලියෙන් කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥාව. එතකොට ඒකට විවේකයක් ඕනේ. හිත ගැන හිතන්න කාලයක් ඕනේ නෑ. අනිත් වෙලාවට අපිට හිත ගැන හිතන්න බෑ. ඇයි? හිත හැමතිස්සෙම මොනවා හරි වැඩක් කරනවා. එයා හැමතිස්සෙම එක්කෝ අතීතයේ දෙයක්, එක්කෝ අනාගතයේ දෙයක්, එක්කෝ වර්තමානයේ දෙයක්. එයා හැමතිස්සෙම හිතන ගමන්. අපි මෙයාව කොතනක හරි නතර කරොත් අපිට මෙයාව බලන්න, මෙයාව ඔබ්සර්ව් කරන්න, මෙයා ගැන ඉගෙන ගන්න වෙලාවක් අපේ. ඒකට නතර කරන්න. ඒක විවේක ගන්නවා. මේකට පාලියෙන් කියනවා සමාධිය කියලා. හොඳයි. සමතය කියලා සිංහලෙන්. සමතය. එතකොට අපි හිත සමතයකටපත් වෙලා විදර්ශනා කරලා ප්‍රඥාව අවබෝධ කරගන්න. ඔන්න එතෙන්දී දැක්මක් ඇති වෙලා අපි ජීවිතේ දකින්න හැටි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ජීවිතේ දකින්න හැටි වෙනස් වෙනවා. එදයින් පස්සේ අපිට මේ පොඩි දුකවල් නෙමෙයි. තේරෙනවද? වාහනේ හැප්පුණා. අම්මා මල, දරුවා මල. වෙනස් අපේ දැක්ම. ඒ දැක්ම එක ආකාරයෙන් ධර්මයේ සඳහන් වෙලා තිනවා. අපි ඒක ගැන ඒකට විදර්ශනා ඥාන පළවෙනි අවස්ථාවේදී දෙවෙනි මාර්ගඵල. ඒවා පස්සේ කතා කරමු. මේ විවේකයේ ගන්න මේක නතර කරගන්න සමතේකටපත් කරගන්න අපේ වැඩසටහන තුළ අපි පාවිච්චි කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසය. ඒකට කියනවා ආනාපාන සතිය. මොකක්ද අපි කරන්නේ? සතිය. මේ දුවන එක්කෙනාව එක අරමුණු ඔස්සේ දුවන එක්කෙනාව මෙයා හැමතිස්සෙම දුවනවා. 1 2 3 4 5 6. මේ ඇවිල්ලා සෙන්සර්ස් අපේ ඉන්ද්‍රියන්. මේ ඉන්ද්‍රියන් සහ සිත. සිත දුවනවා අතීත, අනාගත, වර්තමාන.
කාල තුනේම හිත දුවනවා. මේගොල්ලෝ නම් වර්තමානයේ තුල විතරයි. වර්තමානයේ. ඒ කියන්නේ අපිට මේ වෙලාවේ ඇස් දෙක වහගත්තාම ෆෑන් එකේ සද්දේ කුරුල්ලෙක් කෑ ගැහුවා. ඔය බෑග් එකක් සිලිසිලි ගන්නවා. අපේ හිත මෙන්න මේ තැන් හයේ තමයි තියෙන්නේ. එක්ක ඉන්ද්‍රියන්ගෙන් ගත්ත සෙන්සේෂන් එක නැත්තම් හිතකින් තවත් කල්පනාවක්. එක්ක අතීත කල්පනා, එක්ක අනාගත කල්පනා, එක්ක වර්තමානයේ කල්පනා. අපි කරන්නේ මොකද්ද? මේවේ දුවන හිත චුට්ටක් මෙහෙන්න කියලා එයාව මෙතන තියාගන්න. එයාව මෙතන තියන්න නම් තියෙන තැන පැහැදිලි වෙන්න ඕනේ. උදාහරණ ගන්න ඔය අටුවාවෙත් හරි පැහැදිලිව කියන මේ කුළුමී හරකෙකුට හිත සමාන කරොත් කුළුමී හරක බඳින්න නම් හොඳ ශක්තිමත් කණුවක් ඕනේ. ඒ කණුව තමයි අපේ භාවනා අරමුණ. මෙතෙන්දී නම් ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට ඒ බඳින ලණුව ඒක තමයි සිහිය. පාලියෙන් සතිය. ඒකට තමයි අපි ගුණෙක් නම් අඳින්න බෑ. මම මගේ පින්තූරයක් අඳින්නම්. මේ ගුණ. මේ හිත කියන්නේ කුළුමී හරකා නම් මේ සිත නම් එයාව බඳින ලණුව තමයි සිහිය. ඒ කියන්නේ දැන් අපි මේක ගැන හිත ඉන්නකොට මෙයා වෙන අරමුණු වල යනවා. දන්නේම නැති වෙනවා. ක්වික්ලි යනවා. යන්න ගත්තා මගේ හිත ඔන්න පිට ගියා කියන එක අඳුනගන්නේ සිහියෙන්. අපි කියනවා focusing ability එක කියලා. focusing power එක කියලා. මේකට focus කරන්න පුළුවන්. මේක මතක තියාගන්න skill එකක්, ability එකක්, හැකියාවක්. දෙයකට focus කරන එක හැකියාවක්. මේක හරියට පුරුදු නම් මතක තියාගන්න ඉගෙන ගන්න right ඕනෙම ඔළුව පාවිච්චි කරන වැඩව හැම එකකටම මේක ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම මතකයේ පිළිබඳ ගැටලු තියෙන ළමයිට මේ ફોකසින් කියන හැකියාව තමයි අපි කන්සන්ට්‍රේට් කරන්නේ. මොකද මෙමරි කියන එකේ concept එකේ process එකේ පළවෙනිම පියවර තමයි ફોකසින් කියලා කියන්නේ. එතකොට මේ දුවන හිතේ චංචලභාවය මම අඳුනගත්තා. මම මෙයාව ඇදලා තද කරගන්නවා මගේ භාවනා අරමුණට. ඒක තමයි මේ කණුව අපේ මෙතෙන්දී ආනාපාන සති. එතකොට මේ භාවනාවේ පළවෙනිම චැලෙන්ජ් එක තමයි අපිට තියෙන මේ හුස්ම හරියට දැනෙන්න ඕනේ. මෙතන තමයි මම මේක තියාගන්න ඕනේ. මතක තියාගන්න පටලවා ගන්න එපා. මම මේ කවුන්සලර්ස්ලාට කියන්නේ සිම්පල් රිලැක්සේෂන් එකත් එක්ක මේක පටලවා ගන්න එපා. ඒක වෙනයි. ඒක මම වෙන දවසක කියලා දෙන්නම්. මේක ඉන්සයිට් මෙඩිටේෂන්. මේක මයින්ඩ්ෆුල්නස්. මෙතෙන්දි කරන්නේ මොකක්ද? ස්වභාවිකවම යන හුස්ම අපි කන්සන්ට්‍රේට් කරගෙන ඒක ටච් කරගන්න. ඒක ග්‍රහණය කරගෙන ඒක ඔබ්සර්ව් කරනවා. ફોකස් එක ඒක මේන්ටේන් කරනවා. අපේ අවධානය හුස්ම මත මේන්ටේන් කරනවා. බිඳුණා ආයි මේන්ටේන් කරා. මේක ගේන එක තමයි ફોකසින් ඇබිලිටි. ස්කිල් එක පුරුදු වෙන්නේ එහෙම. බයිසිකලේ වැටෙනවා ආයි නැගලා පැඩල් කරනවා. තේරුණා නේද? පැඩල් කරන එක තමයි ફોකස් එක මේන්ටේන් කරන්නේ. මම වැටුණා නැගිට ගන්න මට 100 කියන එක. තේරුණාද? කාර්ය දෙක. වැටෙනවා හිත අරමුණෙන් පිට යනවා. මම ඒක දැනගත්තා නැගිට අරමුණේ ගියා. වැටෙනවා හිත වෙන අරමුණට ගියා දැනගත්තා නැගිට අරමුණේ ගියා. ඔන්න ඔය කොග්නිටිව් ප්‍රොසෙස් එක ඔන්න ඔය මානසික කුසලතාවය තමයි භාවනාවේ මුල් අවධියේදී අපි පුරුදු කරන්නේ. මේක අභ්‍යාසයක්. අපි ජිම් යන්නේ ඇඟ හදාගන්න. ඒ නිසා භාවනා කරන්න වයස් පරතරයක් නෑ. මේක මානසික ව්‍යායාමයක්. අපි හැමෝටම අත්‍යවශ්‍ය. අපි හැමෝම පුරුදු පුහුණු කරගත යුතු. අපි හැමෝම හරියටම දැනගත යුතු. right. එතකොට ආනාපාන සති. එතකොට මේකේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා. අපි ඒක ඉගෙන ගත්තම. පළවෙනි ස්ටෙප් එක තමයි හොඳට තමන්ගේ භාවනා අරමුණ. හුස්ම කියන එක තේරුම් ගැනීම. ඇයි මේක මත තමයි අපි කන්සන්ට්‍රේට් කරන්නේ. එතකොට මේකට අපි පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ රීජන් එක. මෙතනින් එහාට හුස්ම තේරෙන්නේ නැහැ මතක තියාගන්න. මෙතනින් එහාට ඇඟේ වෙන චලනය වලින් තමයි හුස්ම තේරෙන්නේ මෙන්න මේ තන ආශ්‍රිතව. ඒක නිසා අපේ පළවෙනි ටාගට් එක තමයි මියාව අඳුන ගන්න එක, හොඳට දැනගන්න එක. දෙවෙනි ටාගට් එක තමයි ફોકસ කරන එක. මේ ફોકસ එක මේන්ටේන් කරන එක. maintaining the focus.
maintain the focus. මේ ගත්ත focus එක අපි maintain කරනවා. මේ ගත්ත focus එක අපි maintain කරනවා. මේක maintain කරන ලස්සට. maintain කරනකොට මේකෙදි තමයි හිත යන්නේ. ටට්ට පට්ට ගාලා මේක පයින් track පයින්. පයින් track එක මෙතෙන්ට ගේනවා. ඒ ගේන හැම වාරයකම ඔයගොල්ලෝ skill එක පුරුදු වෙනවා. පිට ගියේ කඳුන ගන්න skill එක තමයි සහ එයාව ආපහු ගෙනහලා track එකට දාන skill එක. බයිසිකලෙන් වැටිලා නැගිටින skill එකයි බයිසිකලේ පෙඩල් කරන skill එකයි. skills දෙකක් පුරුදු වෙනවා ජීවිතේ. ඕක හරිය වැදගත් ආවේග පාලනයට, emotional control එකට. මම තරහ ගියා කියලා දැනගන්න. OCD වලට මට අත හොදනවා හිතෙනවා කියලා දැනගන්න. ඕක හරිය ප්‍රයෝජනවත් තමන්ගේ හිත හඳුනා ගැනීම. පාඩම් කරන ළමයින්ට තමන්ගේ පාඩමේ හිත ફોකස් කරන්න. හරිය වැදගත්. මෙන්න මේ ස්කිල්ස් දෙකක් අපි ඉගෙන ගන්නවා. මානසික කුසලතාවයන් දෙකක්. ඊට පස්සේ තුන්වෙනිය තමයි අපිට හැකියාව ලැබෙනවා මේ ફોකස් එක හුස්මත් එක්ක එකට බ්‍රිජ් කරන්න. ඒ බ්‍රිජ් වෙන අවස්ථාවේදී ඊට පස්සේ තවදුරටත් මේ හිත පිට යන්නේ නෑ. ඒ කියන්නේ යා එළියට ගියා අපි ගෙනාවා මෙහාට පැන්න අපි ගෙනාවා. ඊට පස්සේ third stage එකේදී මෙයා හුස්මත් එක්ක බ්‍රිජ් වෙනවා. merge වෙනවා. merge with the breath. අපි මේ stages තුනේ නතර වෙනවා. මේකට practice එක මේකට practice වෙනවා. මේ දෙක හරියට කරොත් මේක ඉබේම වෙනවා. මේක ඉබේ වෙන්න පටන් ගත්තට පස්සේ මතක තියාගන්න. එතෙන්දි තමයි මෙන්න මේ විවේකයේ කියන එක අපිට මුලින්ම දැනෙන්න පටන් ගන්න. මේකට සාමාන්‍ය භාවනා පැය දල වශයෙන් කිව්වොත් ඉතින් භාවනා පැය 100ක් විතරවත් මේකට අවශ්‍ය වෙනවා. අපි අපේ ඩේලි රුටීන් එකට මේ ප්‍රැක්ටිස් එකට වෙලාවක් හොයාගන්න ඕනේ. ඩේලි රුටීන් එකට කියන අඩුම තරමේ විනාඩි 20 කෑලි දෙකක්වත් විනාඩි 20 වාර දෙකක්වත් උදේටයි රැටයි මේකට කාලය වෙන් කරන්න ඕනේ. මොකද මේකෙන් ලැබෙන ප්‍රයෝජනය මේ නැවතීම නිසා ලැබෙන සතුට වෙන කිසිම දෙයකින් ලැබෙන එකක් නෙමෙයි. ඒ නිසා කෙනෙකුට ඕනනම් ඇත්තටම ජීවිත කාලය තුළ සතුටු වෙන්න මේ නැවතීමේ ක්‍රියාවලියට කාලය කැප කරන්න ඕන. අපේ ජීවිතේ ඕනෑම පවතින හොඳ දෙයක් ලේසියෙන් උදා වුණේ නැහැ. විභාගයක් ලේසියෙන් කවුරුත් කනාවට පාස් වුණේ නැහැ. ගෙයක් දොරක් හදන එක කවුරුත් ලේසියෙන් ගත්තේ නැහැ. රස්සාවක් කළා සල්ලි හම්බ කරලා. ඒක නිසා ජීවිතේ මතක තියාගන්න. පවතින දේවල් කවදාවත් එකපාරට ලේසියෙන් ආවේ නැහැ. භාවනාවේ ඔබට ලැබෙන ප්‍රයෝජනෙත් එලෙසමයි. ඔබ එයට කැපකිරීමක් කළ යුතුයි. කාලය වෙන් කිරීමක් කළ යුතුයි. මේක ඩේලි රුටීන් එකක් එක්ක දාගන්න. එතකොට ඕනෑම දෙයක් පුරුදු කරන්න පුළුවන්. පොඩි උදාහරණයක් ඇටියට නැකිට ගමන් තේක බොන්න කලින් භාවනා කරන එක. මේක ඩේලි රුටීන් එකකට දාන්න ඕනේ. තේකත් එක්ක මර්ජ් කරන්න ඕනේ. ඒක සයිකොලොජිකල් ක්‍රමයක්. ඒ කියන්නේ මේක අමුතු දෙයක් නේ. මේක අර නිකන් අර සිගරට් එකක් බොනවා වගේ ෂණිකව ලැබෙන එකක් නෙමෙයි. අපි සිගරට් බොන මිනිහෙකුට උදේ පාන්දර නැගිටලා සිගරට් එකක් බොන්න කිව්වම ඌ ඒක බලමු. මොකද ප්‍රතිඵලයේ ෂණිකයිනේ. නමුත් මේකට ප්‍රතිඵලයේ ෂණික නැති නිසා මුල් කාලේ අමාරු නිසා ටිකක් මේක එපා වෙන නිසා ට්‍රේනර්ට සිද්ධ වෙනවා මේක ඕගලන්ට සිද්ධ වෙනවා භාවනාව තමන්ගේ එදිනෙදා දෛනික ජීවිතේ මොකක් හරි අංගයක් එක්ක බද්ධ කරා. රැට ඇඳට යන්න කලින් ඇඳ පාමුල භාවනා කරලා ඇඳට නැගිටින්න. ඒ වගේ යගේ ඩේලි රුටීන් එකක් එක්ක දාන්න. රැට දත් මැද්ද ගමන් භාවනා කරන්න. මදිනවා නම් රැට. මදින්න නැත්තම් එපා. මැදෙන්නේ නැහැ භාවනා කරෙන්නෙත් නැහැ. ඒ වගේ තමන් දිනපතා කරන වැඩක් එක්ක දාන්න. මං කාලයක් තිබ්බ මං උදේට ෆෝන් එක අතට ගන්නෙ නෑ භාවනා නොකර. මොකද මං අනිවාර්යයෙන්ම නැකිට ගමන් කරන වැඩක් තමයි. රැ තිස්සේ මොනවද ආපු නොටිෆිකේෂන්ස්? ගෲප් වල මොනවද වෙන්නේ? ගෲප් 100 ගාණක් විතර මැනේජ් කරනවා. ඉතින් හරිම බලන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අතට ගන්නෙ නෑ ෆෝන් එක භාවනා නොකර. තේරෙනවද කියපු කතාව? ඒක දැන් ගෙදර ගිහිල්ලා මේ සති දෙක තුල මේක ප්‍රැක්ටිස් කරලා ඩේලි රුටීන් එකට අඩුම තරමේ 20 minutes slot දෙක පැය 24ක් තියෙනවනේ දවසකට. අපි නැගිටින වෙලාව පොඩ්ඩක් එලාම් එක විනාඩි
පැය භාගයක් කලින් තියන්න අපි මූණ හොදන ටිකට විනාඩි 10ක් දාමු. අනිත් එක මේ වගේ එකක් කරලා උදේට බලන්න තියෙන ප්‍රබෝධමත් භාවය. මම නිකන් කියනවට කරන්නේ. මේ ගොඩාක් අය වෙන අපි දැන් ඇත්තටම මානසික සතුටට යෝග කරනවා. මානසික සතුටට ටීවී බලනවා. මානසික සතුටට ඉන්ටර්නෙට් බලනවා. YouTube, Facebook. ඒ හැම සතුටක්ම ඒක කරනකම් විතරයි. නමුත් භාවනාවෙන් ලැබෙන සතුට කරනකම් විතරක් නෙමෙයි. කරාට පස්සෙත් තියෙනවා. ඉෆෙක්ටිව්නස් එක බලන්න. විනාඩි 20ක් අපි වීඩියෝ එකක් බලලා සතුටු වෙනවා හිතමුකෝ මේ එකක් හරි මොකක් හරි ජෝක් කතාවක් බලනවා කියලා. බලනකම් ගාලා බලනවා. ඉවරුණාට පස්සේ ඒක ඉවරයි. භාවනාවෙන් ඒ විනාඩි 20 ගන්න එපා. මිස්සු බලයි හරි වැඩේ සෙට් කියලා මේක භාවනා කරන්න පටන් ගන්න කියලා. ඒ විනාඩි 20 හරියට භාවනා කරොත් දවස පුරාවටම උදේවරු මේක අදින්න පුළුවන්. රැට නිදා ගන්න කලින් ඒ විනාඩි 20 බැලුවොත් ඔබේ මොනවා නැතත් අඩු ගානේ මේ ගැඹුරු නිින්ද සිටින කාල සීමාව හරි වැඩි වෙනවා. කාල සීමාව ඇයි? මනස සෙටල් කරලා නිින්දට යන්නේ. මනස අපි මේ දැන් අපි නිදාගන්නේ ඉබේනේ. අපේ තියෙන මෙන්ටල් ස්ටේටස් එක ගැන අපේ මානසික මට්ටම ගැන දන්නේ නැතුව සමහරලාට අපි නිින්ද එනකන් ඉන්නවා. සමහරලාට නිින්ද යන්නේ එක එක ඒවා මතක් වෙනවා. සමහරලාට එකපාරටම වැටෙනවා. ඒ කියන්නේ ඇහැරෙනකොට කල්පනා කරනවා කොහොමද මම නිදාගත්තේ කියලා. එහෙම වෙලා නැද්ද? මට හරියට වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න නිින්දට සෙට් වෙලා නිදා ගන්න පුළුවන්. නිදා ගන්න කලින් විනාඩි 20ක් බාර. ඔබ නිදාගන්නේ පැය 4 නම් ඒ පැය 4 ඇතුළත ඔබට සෞඛ්‍ය සම්පන්නව ඕනේ කරන උපරිම නිින්ද ඔබට ලබා ගන්න පුළුවන්. මේකේ ප්‍රයෝජන ගැන කතා කරොත් කෙලවරක් නැහැ. ඒ හැම ප්‍රයෝජනයක්ම අන්තර්ජාතික වශයෙන් රිසර්ච් වලින් හොයලා PET scans වගේ කියන්නේ ඉන්ස්ට්‍රුමෙන්ටල් මෙතඩ්ස් වලින් තහවුරු කරගත්ත පබ්ලිෂ් කරපු රිසර්චර්ස් තියෙනවා නිකමට ගහන්න effects of meditation එහෙම නැත්නම් benefits of meditation researchers on meditation ගාලා articles මේනවා 3-4000ක්. බටහිර මේවා දැනගෙන භාවනාව කියන වචනේ පැත්තකින් තියලා එක්ක mindfulness එහෙම නැත්නම් මොකක් හරි එකක් වලට දාලා ඒගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරනවා. ඉස්කෝලවල විතරක් නෙමෙයි එංගලන්තේ පාර්ලිමේන්තුවේ ප්‍රැක්ටිස් කරනවා. ඒකේ ඒ ප්‍රොජෙක්ට් එකේ එක ඇඩ්වයිසර් කෙනෙක් ලංකාවේ මිනිස්සු. ලංකාවේ කෙනෙක්. ඒ නිසා අපි මේක ජීවිතේට පුරුදු කරමු. හරි පැහැදිලි? ඕකේ good. ප්‍රැක්ටිස් එක පටන් ගන්න. වාඩි. අනිත් දවසේ මොනවා හරි ගේන්න මේ වාඩි වෙන පහසු වෙන තව මොකක් හරි කොට්ටයක් වගේ පොඩි එකක් ගේන්න අර මං කිව්වේ මේ පස්ස ටිකක් ඉස්සෙන්න. හරි ඉරියව්ව හදාගන්න. හරි. පහසු ඕනෑම ඉරියව්ව. කිසි ප්‍රශ්නයක්. වැඩේ තියෙන්නේ ඒකට ඒ ඉරියව්වට ආවට පස්සේ හෙලවෙන්න බෑ. මේකේ හොඳයි අර හෙලවෙනකොට සද්දය ඇහෙනවා. ඒක නිසා දැම්ම හදාගන්න. මාත් මේ හදාගන්න try කරනවා. right. අත් දෙක පහසු පරිදි තියාගන්න. දනිස් දෙක උඩ තියාගන්න පුළුවන්. වම් අත උඩින් දකුණු අත වගේ තියාගන්න පුළුවන්. ඉස්සරහින් තියාගන්න පුළුවන්. ඒක කිසි තහනමක් නැහැ. නමුත් උරහිස් දෙක, shoulders දෙක relax වෙන්න ඕනේ. හැකිලෙන්න බෑ. අර ලොකු හුස්මක් අරන් බලන්න මේ පපුව රිලැක්ස්ද කියලා. රිලැක්ස් වෙන්න ඕනේ. ඇඳුම් තියනවා නම් හැමෝම ඇස් දෙක වහගෙන පොඩ්ඩක් හදාගන්න. පපුව රිලැක්ස් වෙන්න. දැන් කන්සන්ට්‍රේෂන් එක ගේන්න නහය ළඟට. නහය ඉස්සරහට. නහය ආශ්‍රිතව. හුස්ම කීපයක් ගැඹුරින් අරගෙන බලන්න හොඳට මේ හුස්ම රැල්ල හුස්ම කියන එක හොඳට තේරෙන්න ඕනේ. වදිනවා තේරෙන්න ඕනේ. කලබලයක් නැහැ. දැන් ටික හයියෙන් ගත්ත හුස්ම ස්ලෝ කරන්න. නැචරල් හුස්ම ගැනීමේ වේගයට එන්න ඕනේ. නැචරල් හුස්ම ගැනීමේ වේගය තුල මේ හුස්ම දැනෙන්නේ නැත්නම් ආයෙ පොඩ්ඩක් ස්පීඩ් කරලා ආයෙ පොඩ්ඩක් හයිය අරගෙන හොඳට ඒ දැනීම අරගෙන ඒ දැනෙන තැන ફોකස් කරලා
ඒ ફોકસ එක මේන්ටේන් කරගෙනම හුස්ම ගැනීමේ වේගය ටික ටික අඩු කරන්න. දාලා නැචරලිම හුස්ම ගන්න වේගෙට එන්න ඕන. හොඳට වෙන වෙනම හුස්ම ගැනීමේ processes දෙක තේරෙන්න ඕන. අපි ફોકસ කරන්නේ ඒ දැනීමට, sensation එකට. හුස්ම ඇතුළට එනවා එළියට යනවා. කය රිලැක්ස්ව තියාගන්න තමන්ට පහසු ඕනෙම ඉරියව්වකට එන්න එක ගැටලුවක් නෑ තහනමක්. ඔබට මේ ක්‍රියාකාරීත්ව දෙක වෙන්වෙන්ව තේරෙනවා නම් මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය නැත්නම් මේක ඉන්හේල් එක එක්සේල් එක කියලා වෙන වෙනම දැනෙනවා නම් ඒ දැනීමට අවධානය යොමු කරන්න. යොමුකොට ඒ අවධානය දිගටම පවත්වාගෙන යන්න. ඒ දැනීම තුලම පවත්වාගෙන යන්න අවධානය. මේ ආකාරයට අවධානය පවත්වාගෙන යන්න උත්සාහ කරන විට ස්වභාවිකවම හිතට පුරුදු දේ සිදු වෙනවා. හිත වෙන අරමුණු වලට යනවා. එවිට මගේ හිත අරමුණින් පිට ගියා කියලා දැනගෙන නැවතත් තමන්ගේ අරමුණ වෙතට හුස්ම ගැනීම පිළිබඳ දැනීමට හිත ගෙන යන්න. අවධානය ගෙන යන්න. නැවතත් හුස්ම තුලම අවධානය පවත්වාගෙන යන්න. අවධානයේ බිඳෙන සෑම මොහොතකම මුලින් එක අංක 1 අවධානයේ බිඳුණු බව අවබෝධ කරගන්න. අංක 2 ඔබේ අවධානය නැවතත් බිඳුණු අවධානය නැවතත් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දැනෙන තැනට ගෙන එන්න. 3 ඒ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුලම අවධානය පවත්වාගෙන යන්න. ඔබට නොදැනුණු කායික වේදනාවල් දැනෙන්න පුළුවන්. නැසුණු ශබ්ද, නොදැනුණු දැනීම්, ඒ හැම එකක්ම අවධානය බිඳ වැටුණු අවස්ථාවල්. ඒ හැම තැනකදීම ඔබ කළ යුත්තේ අවධානය නැවතත් හුස්ම තුලට රැගෙන එමින්
හුස්ම තුලම තබා ගන්න. අපිට නොදැනුවත්වම හිත දුවනවා. හිතන්නේම නැහැ. දැන ගත්ත ගමන් හිත පිට ගියා කියලා දැනගෙන ආයෙත් අතෙන්ටම එන්න. සිහිය නැමැති ලණුවෙන් භාවනා අරමුණ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නැමැති කණුවට මේ ප්‍රචණ්ඩ කුළුමීමව බඳින්න. ඌ අනිවාර්යයෙන්ම හීලෑ වෙනවා. ඒ විශ්වාසය තියාගන්න. ඔබේ හිතේ වෙන කිසිවක් නැහැ. ඇත්තේ මේ හුස්ම පමණයි. ආශ්වාසය හා ප්‍රශ්වාසය පමණයි. අවංකවම මගේ හිත පිට ගියානේ කියලා දැනගෙන නැවතත් සක්‍රීයව හුස්මක් අරගෙන ඔබේ හුස්ම සමග ඒකාත්මික වන්න. මනසේ ඇඳෙන අතීතයට අයිති කල්පනාවන්, අනාගතයේ සිතුවිලි, වර්තමානයේ මැවෙන චිත්ත රූප මේ හැම එකක්ම පසෙකලා මේ හුස්ම ළඟ විතරක් නතර වෙන්න පුරුදු වෙන්න. මේ හුස්ම ළඟ සමග පමණක් තමන්ගේ අවධානය පවත්වාගෙන යන්න පුරුදු වෙන්න. පුරුදු වෙන්න. වැටි නැගිටින්න. දිගටම උත්සාහ කරන්න. හිත විවිධ අරමුණු වලට යෑම ස්වභාවිකයි. නමුත් ඒ ස්වභාවිකත්වයේ තුල අපිට සැනසීම නැහැ. සතුට නැහැ. සතුට ඇත්තේ නතර වීම තුලයි. නිවීම තුලයි.
අවංකවම නැවත නැවතත් ඔබේ අවධානය හුස්ම මතම තබන්න. ගිලින හැම වාරයකම අවධානය හුස්ම මතටම ගෙන එන්න. උත්සාහ කරන්න. උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් නැත. මේ අභියෝගයක්. ඒ බාර ගන්න. ආශ්වාසයේ ආරම්භයත් මැදත් අගත් ඒත් සමගම ආරම්භ වන ප්‍රශ්වාසයේ ආරම්භයත් මැදත් අගත් චක්‍රීයව නොනවතී ඒකාකාර රිද්මයකින් සිදුවෙන මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළම ජීවත් වන්න. ඒ ක්‍රියාවලිය තුළම අවධානය පවත්වාගෙන යන්න.
හොඳයි භාවනාව අවසන් කරන්න. සෙමෙන් ඇස් දෙක අරින ගමන්ම ඔබේ අවධානය හුස්මෙන් එළියට ගන්න එපා. ඇස් දෙක අඩක් විවෘත කරගෙන ටික වේලාවක් පුහුණුවේ යෙදෙන්න. හරි. ඉරියව් මාරු කරන්න. ප්‍රශ්න මොනවද තියෙන්නේ? එක නින්දට හේතුව ඇස් දෙක වහගත්තාම කරුවලයි හිත වෙන අරමුණු වලට ගන්න නැතුව එක අරමුණකට ගේනකොට හිත තැම්පත් වෙනවා, නින්ද යනවා. භාවනාවත් නින්දත් අතර තියෙන වෙනස තමයි භාවනාව සිදු වෙන්නේ අවදියෙන්. ඒ අවදිය නැති වෙච්ච ගමන් නින්ද යනවා. ඒ නිසා භාවනා කරන ගමන් නිදිමත තදින් වෙනවා නම් ඉරියව්ව පොඩ්ඩක් මාරු කරන්න. පොඩ්ඩක් එක්ක ඇස් දෙක අරගෙන ඇස් දෙක අරගත්ත ගමන් එළිය එනවා. ඇස් දෙක චුට්ටක් අරගන්න ඇස් දෙක අරගත්ත ගමන් එළිය එනවා. ફોකස් එක නතර කරන්න එපා. ඊට පස්සේ ටිකක් හුස්ම ගාම ඇහැරෙනවා. ඇස් දෙක පොඩ්ඩක් ලාවට අරින්න. එතකොට ඇහැරෙනවා. ඇහැරිලා ටිකටම භාවනාව වඩලා ආයෙත් නිදිමත ගියාට පස්සේ ආයෙත් ඇස් දෙක වහගෙන ફોකස් එක පවත් ගන්න. තමයි අංක 1. ඉරියව්ව මාරු කරන්න. 3 සාමාන්‍ය භාවනා කරන ඉන්න කලින් වතුර ටිකක් බීලා වොෂ්රූම් එකට ගිහිලා ටිකක් පිළිවෙලකට එන්න මේක. ඒකම හිතත් එක්ක කරන දෙයක්. මේක අභ්‍යාසයක්. අපි ජිම් එකට නිකන් යන්නේ නැහනේ. ඩෙනිමක් ගහගෙන ජිම් එකට යන්නේ නැහනේ. ගිය විදිහට එන්න බෑනේ එතකොට. ඒ නිසා මේකට තියෙනවනේ සූදානම. ගෙදරදී උනත් කරන්න යනකොට බඩගින්න ඉන්න බෑ. තමන්ගේ වාඩි වෙනකොට ඉරියව්ව බලන්න. දැන් සුව පහසු විදියට ගෙදර හදාගන්න. මන් දන්න භාවනා යෝගයක ඉන්න ඇඳ උඩ තියාගෙන කොට්ටක් තියාගෙන ඒකත් උඩ ආසනයක් තියාගෙන තමයි ඉන්නේ. ඉතින් වාඩි වුණාම රහත් වුණා වගේ තමයි පේන්නේ. අර උඩින් ඉන්නවා පේන්නේ. ඒ වගේ මේ හොඳ දැන් මේක විතරක් බලාගෙන ඉන්න එපා. මේ බෑග් එකක පොඩි කොට්ටයක් ගහගෙන ඉන්න. පොඩ්ඩක් අර චුටි ජැක් එකක් වැදුනහම මම ගිය වතාවෙත් කිව්වා. ඒතර මේ කකුල් දෙකට පහසුයි. මෙන්න මේ විලුඹ වල වදින එක නවත්තන්න පුළුවන් ජැක් එක ගහලා මේක දිග අරගෙන කකුල මේක උඩ තියාගන්න පුළුවන් නම් පහසුයි. ඉරියව්ව පහසු එකක් හදාගන්න. ගොඩක්ම අමාරු නම් පොඩි අර අකුලන පුටුවක් ගෙනාවත් කමක් නෑ. අපි පිටිපස්සට තියලා ඈතින් තියලා යනකොට වැඳලත් යන්න. තමන්ගේ මේ පොස්චර් එක හරිය වැදගත්. දැන් පුරුදුනහම පොස්චර් එකට ඒකට ඇඟ හුරු වෙනවා. අර ගිය වතාවෙත් පැහැදිලි කරා මේ කකුල් හිරි වැටීම එහෙම නැති වෙනවා. පොස්චර් එකට පුරුදු වෙනවා. ප්‍රශ්න තියෙනවා. මේකේ වෙන්නේ මොකක්ද? මේක කන්සන්ට්‍රේට් කරනකොට මුල් අවස්ථාවේ මේක අහුවෙන්නේ නැහැ. හිතාමතා තමයි ඒක අතරමැද්දේ පොඩ්ඩක් හිතාමතා හුස්ම ගන්න. මොකද ටික වෙලාවකින් මේක නැති වෙලා යනවා. ඒ කියන්නේ අපේ කන්සන්ට්‍රේෂන් පවර් එක නැති නිසා. එතකොට මොකද වෙන්නේ? මේ ආයෙත් හිතාමතා හුස්මක් ගන්න. අර ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ භාවනා කරනවා මේ හුස්ම ගැනීම නොදැනී යනවා. ඒක හින ලොකු දෙයක් වගේ. ඔය ආච්චිලා කියනවා මට හුස්ම ගැනීම දැනුනේ නැහැ. මං කිව්වා ඔව් ආච්චි කොහොමත් මේ නිින්ද ගියාට පස්සේ දැනෙන්නේ නැහැ කියලා. ආච්චි ඉන්නකන් ඉන්නේ මෙහෙම. ඒක නිසා මේ කන්සන්ට්‍රේෂන් පවර් එක ඒක ස්කිල් එකක්.
චිත්‍රයක් අඳිනවා වගේ ස්කිල් එකක්. ඒ අපි ඒ වඩන හැම ටයිම් එක වැඩි වෙන්න ස්කිල් එක වැඩි වෙනවා. සංගීත උපකරණයක් පුරුදු වෙනවා වගේ. සතියකට සැරයක් විනාඩි 20ක් සති දෙකකට සැරයක් මෙතන ඇවිල්ලා මේ පුරුදුනා කියලා මේ ස්කිල් එක පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර ගිහිල්ලා හෝම්වර්ක් එක කරලා එන්න. මේක පුරුදු වුණාම අර මං කියන්නේ අර මේ මර්ජ් වුණාම අවධානයයි මේක මර්ජ් වුණාම මේක හරිය සනීපයක් එනවා. ඒක ඇවිල්ලා මේ අපිට සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සනීපයක් නෙමෙයි. ඒ සනීපේ. එතකොට නිකන් හරියට නිකන් අර හරිම රිලැක්ස් ස්ටේට් එකකට එනවා. ඊට පස්සේ ඒක අත්දැකීම ලැබුවට පස්සේ මේක හරිම ප්‍රණීත භාවයටපත් වෙනවා. අපි කරන්න ඕනේ මේ භාවනා වඩන මුල් කාලය තුල පුළුවන් තරම් ඉක්මනට ඒක ළඟා කරගන්න. කවුන්සලර්ස්ට මම කියන්නේ mindfulness based cognitive therapy එකේදී අපි මෙන්න මේ මෙටාකොග්නිෂන් කියන කැලල තමයි පාවිච්චි කරන්නේ තෙරපි එකට. ඒකට ක්ලයන්ට් ගේන්න ඕනේ මේ රිලැක්ස් ස්ටේට් එකට. අපි දැක්මක් ගැන කතා කරන්නේ මෙටාකොග්නිෂන් එකේදී අපි එයාගේ හිත වැඩ කරන හැටි එයාට එන සංකල්පන. දැන් OCD patient කෙනෙක් හිටියොත් මේ මෙටාකොග්නිෂන් එකේදී එයාට පේනවා සිතුවිලි එනවා. එයා මුකුත් කරන්නේ සිතුවිලි යනවා. එතකොට exposure and response prevention. ඒක වෙන්නේ mental level එකකදී. mental state එකකදී තමයි ඒක වෙන්නේ. නේද? අත හොදන්න හිතෙනවා මම මේක ගැන ඇයි මම මේ ස්ටේජ් එකට ඇවිල්ලා නේ එකට යන්නේ. එතකොට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. තේරෙනවද මම කියන එක? ડિප්‍රෙෂන් ණයට. ඒ කියන්නේ අපේ හැපිනස් එකට තියෙන නියුරෝ කෙමිකල් ඔක්කොම ශ්‍රාවය වෙනවා මෙඩිටේෂන් වලදී. ඒ කියන්නේ එන්ඩෝෆින්ස් ඒ වගේම තමයි ඩෝපමිනුත් සික්‍රිට් වෙනවා. ඒ කියන්නේ මද්දව්‍යකින්වත් ගන්න බැරි තරම් ලොකු පොසිටිවිටි එකක් එනවා මෙඩිටේෂන්. ඒක අර කට්ටිය කියන්නේ ගංජා වලින්වත් ගන්න බෑ. ගංජා ගන්නේ තියෙන්නේ ගංජා එක බොන වෙලාවට විතරයි. සහ ගංජා එක නැති වුනහම කැනබිස් ඉෆෙක්ට් එක නැති වුනහම අපි අර ලෙවල් එකෙන් පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආයි ගහන්න. මේක එහෙම නෑ. ගහන්න ලෙවල් එක වැඩි වෙනවා. ඔව්. නැත්තම් ඇයි තරුණ ස්වාමීන් වහන්සේලා කැලෑවල් වල ඉන්නේ? ඇයි මේ කටු ගාගෙන අර නකල්ස් වල ඉන්න සුදු හාමුදුරුවෝ දැකලා තියෙනවා? මොකද උන්වහන්සේලාගේ වින්දනේ? මොකද උන්වහන්සේලාගේ ආරම්භය? භාවනා. ඇයි මේකේ සතුටක් නැද සිද්ධාර්ථ බෝසත්යන්ට තිබුණේ අල්ලලා අතහැරලා දාලා යන්න. එතනින් අපිට පෙන්වන එක්සැම්පල් එකක්. ඒ කියන්නේ ඒ ගත්ත සම්පත් වලට වඩා මේක වටිනවා කියලා. ඇයි රජ කුමාරකාව දාලා ගියේ ඇයි? මේකේ තියෙනවා ලොකු දෙයක්. හැබැයි ඒක තේරුම් ගන්න නම් මම මේ කියන ගමන් තෙරපි දෙන්නේ 3 දිනකටම කරන ගමන් මේ කියන්නේ. මේකේ තියෙන ලොකු දෙයක්. හැබැයි මේක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ඔයගොල්ලන්ටත් ඒක එක්ස්පීරියන්ස් කරන්න ප්‍රාර්ථනා කරන අතර අද අපි වැඩසටහන මෙතනින් ඉවර කරමු. Thank you. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.